우리나라 3분의 1 크기의 국토를 가진 스리랑카는 유럽과 아시아를 이어주는 해상 요지로 인도양의 진주라고도 불리는데요. 행정 경제 수도 콜롬보에서 북쪽으로 약 32km 거리에 위치한 항구 도시 네곰보. 스리랑카 수산물의 약 10%가 거래되는 수산업의 중심지이기도 합니다. ගොඩක් කට්ටිය කන්නේ මාළු මස් වලට වැඩිය ගණන් අඩුයි. ඒක නිසා ගොඩක් කට්ටිය මාළු කනවා. රුපියල් 3-400කට වඩා මාළු ගණන් අඩුයි. ඒක නිසා තමයි මාළු ගොඩක් කට්ටිය කන්නේ. 스리랑카 최대 어시장인 네곰보 피시마켓. 인도양에서 잡아올린 싱싱한 생선들이 가득한데요. 다양한 수산물 중에서도 네곰보를 대표하는 것이 있습니다. 바로 뜨거운 햇볕과 바닷바람에 말린 생선인데요. 해변에는 다양한 생선들을 널어놓고 말리는 작업이 한창입니다. මොනා කියන්නේ today tomorrow finish. අපේ කට්ටිය කරඩ කන්නේ දැන් මාළු තියලා කන්න බැරි නිසා තමයි මේක වේලගෙන දවස් කල් තියාගෙන කන්නේ. මේක නැත්තම් ඉතින් අපි බඩගින්නෙන් දුක් විඳිනවා තමයි ඉතින්. 사시사철 고온 다습한 날씨다 보니 보관을 위해 생선을 말리기 시작했다는데요. නෑ අවුලක් නෑ කිසිම අවුලක් නෑ. ඒක කිසිම විස බීජයක් එකක් මේකක් නැහැ. ඒගොල්ලන්ට බඩගින්න නිසා තමයි මේක කන්නේ. අපි ගිහලා කෑවයි එයාලා කෑවයි කියලා ඒක වේලුණාට පස්සේ ඒකේ පොඩි විසක් තිබුණොත් ඒක වව්වට යනවා කියන්නේ. 바다로 둘러싸인 섬나라 스리랑카. 비린내음 가득한 생선은 삶이자 희망입니다. 네곰보에서 해안선을 따라 서쪽으로 내려가다 보면 만나게 되는 곳. 스리랑카 북서부에 위치한 해안 도시 칼피티아입니다. 파도를 타며 서핑을 즐기는 관광지로 유명한 곳이죠. 해양 스포츠를 즐기는 해변 반대쪽. 바다와 힘겨루기를 하는 사람들이 있는데요. 수십 명 남짓한 사람들이 기다란 줄을 끌어당깁니다. මේක මාදලක්. මාදල වට කරලා අදිනවා මේ කට්ටිය. 바다에 쳐놓은 그물을 육지에서 끌어당겨 물고기를 잡는 스리랑카의 전통 어법 마데리입니다. 어부들이 함께 합을 맞춰야 하는 공동 조업이죠. මේක අදින්න අතින් අදින්න බෑ. අතින් අදිද්දි අතපය රිදෙනවා. මෙන්න මෙහෙම අරගෙන මෙන්න මෙහෙම දාන්න. මෙන්න මෙහෙම දාලා අත මෙන්න මෙහෙම පස්සට ගන්න ඕන. අත මෙහෙම පස්සට අරගෙන මෙහෙම අදින්න ඕන. මේක දාත්තම කේකයි යනවා. 허리에 묶어놓은 띠와 그물을 연결해 당기는 작업. යනවා මේකේ. එහෙම කරන්නේ නැහැ. 올라. 온몸에 힘을 실어 그물을 당깁니다. ගාතාව කියලා ගාතාව කිව්වොත් තමයි දැලෙන්නේ. නැත්තම් එන්නේ නැහැ. නැත්තම් අර කටෝ ගාන හිටියොත් එච්චරයි. ඉවරයි. 구호에 맞춰 마치 한 몸인 듯 움직이는데요. එලා. මාරුකෝ අල්ලා මාරුයි. ස්ලෝ කරා. 아하, 뭔가 문제가 생긴 걸까요? 어부 한 사람이 물속으로 들어갑니다. 온몸으로 파도를 맞으며 그물을 잡고 버티는 모습인데요. 꼭 필요한 일이랍니다. යා කාර්යය තමයි අර කොහෙන්නේ යටිමන්ද යටින් එන්නේ ගල්මන්ද ඒක යා කකුලෙන් පා ගන්න ඕන. ඒක පාගපුවම අර එන මාළු කූරිය යටින් රින්ගන්න බලන්නේ නැහැ. ඒකට බය වෙලා මාළු කූරිය ආය යනවා දැලස්සට. 20명의 어부 중 가장 젊고 힘이 좋은 사람이 물속에서 그물을 잡아주는 역할을 한답니다.
중심 잡기로 힘든 거센 파도를 견뎌야 하는 힘든 일이죠. 배를 이어온 전통 어법이지만 마대를 하려는 사람들이 줄고 있답니다. මම සම්බන්ධ වුණේ සාමාන්‍යයෙන් අවුරුදු 12 13 කාලේ තමයි සම්බන්ධ වුණේ. මොකද ඒ කාලවල හැටිය රැකී රස්සන්නේ අපේ අම්මලා තාත්තලා කෙරුවෙත් මේක තමයි. ඒ කාලවල සාමාන්‍යයෙන් තරුණ වයසේ කට්ටියත් මේකට තමයි ඇවිල්ලා ජොබ් නැති හින්දා ඇවිල්ලා මේකට සහභාගී වෙලා මේකෙන් රස්සා කරලා පඩියක් අරගෙන ගෙදරකට යන්නේ. 배가 없어 먼 바다로 나가지 못했던 어부들이 가까운 바다에 그물을 내리고 육지에서 끌어당겨 물고기를 낚아왔던 마대. 마침내 묵직한 그물이 무트로 올라왔습니다. 길 잃은 거북이 한 마리도 걸려들었네요. 보호종인 거북이는 다시 바다로 보내줍니다. 마델은 스리랑카에서도 흔히 볼 수 없는 풍경이 됐습니다. මගේ ෆස්ට් ටයිම් මේ අත්දැකීම තියෙන්නේ. ඉතින් අර ගොඩක් මහන්සි වෙන එක ඉතින් දැක්කා. මේක ඉතින් අර අමුතු අත්දැකීමක් වෙනවලින් කියන්න බෑ. මේ අර අමුතු එනර්ජි ෆීලින් එකක් තමයි එන්නේ. 그물을 살펴보는 어부들. 그런데 분위기가 심상치 않습니다. 묵직해 보이는 부피에 비해 잡힌 물고기는 얼마 되지 않는데요. 최근 출몰하기 시작한 해파리 때문에 조업 성과가 좋지 않습니다. 기껏 힘들여 그물을 끌어올렸는데 해파리만 가득하다니 실망스러울 수밖에는 없습니다. එල්පිස් එක දැන් මාසයකට වැඩි. මාසයකට වැඩි ඇවිල්ලා. ඔය කලපුවේ තියෙන දේවල් තමයි ඇදගෙන එන්නේ. වයින් කාලේට ගම් වතුර දානවා. ගම් වතුර දාපුවම මුහුදට තමයි එක්කම එන්නේ. ඊට පස්සේ ඒක තමයි මුහුදෙන් ඇවිල්ලා කරදර දෙන්නේ මිනිස්සුන්ට. දීවරයන්ට රැකලා කරා ගන්න නැතුව. 다양한 어종이 서식하는 칼피티아의 바다지만 해파리 때문인지 작은 멸치 몇 마리가 전부입니다. මේක තමයි අපේ ජීවිතේ හැටි. මොකද මාළු තින දාට එහෙමයි නැද්දාට කොහොමදින් දුකින් තමයි ඉන්නේ ජීවත් වෙන්නේ. දැන් අපිටත් අද රැට කැමකට නෑ. දැන් මොනවා හරි ගෙන්නන්න ඕනවා. 그저 바다가 내어주는 만큼 받는 것이 어부의 숙명이겠죠. මේවා වාඩි. කියන්නේ ඔව්. කට්ටියට රස්සාව කරලා ඇවිල්ලා ඉන්න හදාගත්තු වාඩි තමයි මේවා. 마델 어부들은 조업 기간 동안 해변 막사에서 공동 생활을 합니다. 모래사장 위에 나무로 기둥을 세우고 야자 나뭇잎으로 지붕을 얹은 집인데요. එතන දැන් වැලි තිබුණාට මේක දාලා තමයි නිදාගන්නේ අපි. වැලි ගොඩේ නිදියන්නේ නැහැ. වැලි ගොඩේ නිදින නම් වඩාත්ම සනීපයි. ඒ වුණාට මේක අර සිරිතක් වශයෙන් පැදුරක් දාගෙන තමයි නිදියගන්නේ. නෑ සීතක් දැනෙන්නේ නැහැ. සීතක් දැනෙන්නේ නැහැ මේකේ. 막사 가운데 눈에 띄는 것이 있는데 기도를 위한 단상입니다. ක්‍රිස්තියන් කට්ටිය තමයි ඉන්නේ මේ. බෞද්ධ කට්ටිය පොඩ්ඩක් මුද ඒ කියන්නේ මේ පෙරලා සීමාව ඇතුළත ඉන්නේ ඉන්න දීවරයෝ කතෝලික අය තමයි ඉන්නේ. 불교를 국교로 세우고 있는 스리랑카. 하지만 유럽 강국의 식민지 시절을 겪으며 해안가 마을을 중심으로 카톨릭 신자가 많아졌다고 합니다. 12월에서 다음해 5월까지 6개월간 공동 생활을 하는 마델 어부들. මේක තමයි අපේ දැල් හදන වාඩිය. වැඩ කියන ඒවා ඉතින් සාමාන්‍යයෙන් තියලා මේකේ වැඩ සෑහෙන කොටසක් තියෙනවා කරා යන්න.
마델에서 가장 중요한 도구인 그물은 경험이 많은 어부가 직접 만들고 손질을 합니다. පෝලන හදන්නේ මට්ට තලලා මේවට ගන්න මට්ට තලලා ගෑනු අඹරනවා පොල් ගස් වලින්. පොල් ගෙට ගහනවා මේ වගේ ගොඩක් ගෙට ගහනවා ඕක වතුරේදී රුන් 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 ගාලා සද්ද එනවා වතුරේදී මේක ඇතුලේ මේවා කෙන්ඩි නිසා. කෙන්ඩි රුන් රුන් ගන්නවා ඒකට මේකට බාලුව බය වෙනවා මේකේ නෑ මෙච්චර මේට වඩා අඩුයි මේ තාක්ෂණයේ හින්දා මේක කාලයක් පාවිච්චි කරුවේ මේක අවුරුදු 5 නම් මේක 20ක් පාවිච්චි කරුවේ 점심시간. 막사 한쪽에서 식사를 준비합니다. 오전에 잡은 물고기를 세척해 주는데요. මාළු ගෑනලා මෙහෙන් හොදලා මේකට දානවා ඒකට හොදලා දාලා බැහිච්චාම ගොඩනගනවා. 그날 잡은 물고기가 반찬이 되어 식탁에 오르는데 오늘 메뉴는 작은 생선에 10여 가지의 향신료를 넣어 끓여낸 국입니다. කණ්ඩ බැරි අය ඉන්නවා නම් මේකෙන් ටිකක් බීලා මෙයා කරපුවා කෑව හැකි. එයාලා කණ්ඩ දෙන්න ඕන නැත්තම් ශක්තියක් නැහැ නේද? දැල්ලා දින්න යාවලට. 매콤한 맛을 즐긴다는 스리랑카 사람들. 빨간 국물에 생선을 넣어 한 소끔 끓여내면은 매운탕과 닮은 생선국이 완성됩니다. 준비가 끝나면 식사 시간을 알리는데요. 휴식을 취하던 어부들이 저마다 접시 하나씩을 들고 식당으로 모여듭니다. 힘든 노동을 한 후 먹는 한 끼. 접시 위에 갓 지은 쌀밥을 푸짐하게 담은 후 생선 반찬들을 올려 먹는데요. 조촐하지만 이마저도 생선을 잡을 수 있기에 먹을 수 있는 것이죠. බැල්ලට කන්න කැමතියක් කන්නකො. 마델 어부들의 작업반장 주두씨를 곁에서 챙기는 사람, 바로 조카 사짓입니다. මගෙන් පස්සේ ඉතින් ගෙනියන්න කවුරුත් නැහැ මේක දැන් මේක කරන් යන්න. දන්න කෙනෙක් එපා මෙතෙන්ට. ඒ නිසා තමයි මම මෙයාව තකහණියක් කියලා ගෙන්න ගත්තේ මම ඔයාලට පුරුදු කරන්න මේක කරන් යන්න. හොඳලට වැස්සේ නැත්නම් මේක 큰아버지의 권유로 마델 일을 시작한 지가 이제 6개월이 됐다는데요. අපේ තාත්තා මේක තමයි ගෙනුවේ එයා නැති වුණා දැන් ඉන්නේ අපේ පරම්පරාවේ මෙයා විතරයි මේ රස්සාව කරන්නේ එතකොට මෙයාගෙන් පස්සේ රස්සාව කරන්න කවුරුත් නැහැ අපේ පරම්පරාවේ ඒ හින්දා තමයි මෙයාගෙන් රස්සාව ඉගෙනගෙන ආය පරම්පරාව අලුත් කරගෙන දිගටම රස්සාව කරගෙන බලන් තමයි මං ආවේ 그날 오후 날씨가 심상치 않습니다. 흐려진 날씨에 파도까지 높은 상황. 마델 조업을 앞두고 작업반장 주두 씨의 고민이 깊어지는데요. අවදානම් මහන්සියක් ගැන හිතන්නත් බෑ මේ අවස්ථාවේ. අපිට දැන් කැමරාත් කියලා මොකුත් නැහැනේ දැන් අන්තිම අසන තත්ත්වයට වැටලා තියෙන්නේ. යා ගුඩ් 마델을 할 수 있는 기간은 1년에 단 6개월. 정해진 기간 안에 최대한 많은 물고기를 잡아야 합니다. යා වැස්සට තෙමිලා සීතලේ ගහනවා නම් එහෙම තියෙනවා නැත්නම් ඉතින් අර රැට තමයි දෙන එක තමයි. මාළු හවුන ඉතින් 6ක්. මාළු හවුනොත් 6ක් එලනවා. 그물을 실은 배를 바다에 띄우기 위해 옮기는 작업부터 시작합니다. 약 200m 지점까지 그물을 싣고 가야 하는 상황. 하지만 파도 때문에 이동조차 쉽지 않습니다. මාරියාව එම උසල ගැහුවොත්
ඕක පෙරලා අනිත් පැත්ත පෙරනවා. මේක පිරිමි මූදල. මේකේ 6 මාසය. හොඳට හොඳයි. මේ කියන්නේ මේ සම්පූර්ණම භයංකාරයි මේක. 파도가 높고 조리가 빠른 칼피티아의 바다. 그래서 늘 위험을 안고 조업에 나섭니다. 약 200m 지점까지 배로 이동 후 투망을 하는데요. ගොඩක් කවදාන. ඒ වුණාට ඉතින් අර අපේ පුරුද්ද තියෙනවානේ. අපිට තේරෙන්නේ මේක දැන් පුළුවන් කියලා අපිට සාමාන්‍යයෙන් ගිහිල්ලා අපේ වැඩ කටයුතු කරා ගන්න. ඊට පස්සේ අපි ගිහිල්ලා ඒක වැඩ කටයුතු කරා ගන්නවා. කරානේ නා. 그물의 길이는 약 1km. 배를 중심으로 U자 모양으로 투망을 한 후 그물의 양 끝을 무트로 가져갑니다. 모래사장에 나타난 트랙터로 그물을 끌고 가는데요. ඒ කියන්නේ සෙනඟ පොඩ්ඩක් අඩු වෙච්චාම ටැට්ටේ දානවා. මේ වලට හරියන්නේ නැහැ ටැට්ට. ඇදෙනවා වැඩි මාළු කුරයට හිමීට තමයි ඇදෙන්න ඕනේ. ඔව්. මේක හයියෙන් ඇදපුවා මේ දැල් ඉස්සෙනවා. 보통 마대를 할 때 20-30명의 인원이 필요하지만 최근 일선이 줄어들어 트랙터를 사용하는 일이 잦아졌습니다. 당길 준비가 끝나면 그물이 잘 펴질 수 있도록 위치를 잡아주는데요. 양쪽이 동시에 당길 수 있도록 손짓으로 신호를 보냅니다. 호흡을 맞춰 천천히 그물을 당기기 시작합니다. ඔව් මුහුදත් එක්කලා පොර බදිනවා. ඉතින් අපේ සාමාන්‍යයෙන් බඩවියද රැක ගන්න ඉතින් පොර බදන්න ඕකයි. 1km가 넘는 그물에 거센 파도까지 더해지니 여러 사람의 힘을 합쳐도 벅차기만 합니다. 마침내 묵직한 그물이 무트로 올라왔습니다. 이번엔 제법 성과가 좋습니다. 속을 썩이던 해파리 대신 물고기들이 그물 가득입니다. 덩치 큰 물고기까지 걸려들었네요. සාමාන්‍යයෙන් වැඩිපුර ධනවරට අහුවෙන්නේ නැහැ. ඒ කියන්නේ 3 දෙනා 4 දෙනා එහෙම තමයි අහුවෙන්නේ. එහෙම කියන්නද කියලාද කියන්නේ? මූ උරුපස්සල් වැඩි ගණන් මේ මාළු කුරිය. 종류도 다양하고 양도 많으니 힘들었던 만큼 보람이 느껴집니다. 원래 마델은 어촌 마을 사람들이 함께하던 공동 어업이었는데요. 점차 일손이 줄어들면서 날씨와 계절에 따라 이동하며 조업을 하는 전문 어부들의 일이 되었습니다. වෙන ටයිම් වගේ අල්ලලා මේ මෙහි ගිහලා උඩ දවස් දෙකක් වගේ ඇල්ල උදව් කරලා දිනවස් නම් ඉඳලා මවලට ඇවිල්ලා යනවා. ගෙදර 3 දෙනෙක් ඉන්නත් අපි ඉතින් හොද්දක් හදාගෙන ගන්නවා. 조업이 끝나고 나면 즉석에서 물고기를 나눠줍니다. 마델 작업이 있을 때 일손을 거둔 마을 사람들에게 품삯 대신 주는 건데요. එහෙම කියන්නේ අපිට එහෙම පාඩුයි. ඒ වුණාට ඉතින් මෙයාලත් නැති බැරි අයනේ. මෙයාලත් ඉතින් මේකෙන් ජීවත් වෙන හින්දා ඒ විදිහට ටිකක් දෙනවා. මෙයා එක තියාගෙන මෙයාලටත් ඉතින් දෙන්නේ. මෙයාලා ජීවත් වෙන්නේ මේ වලින් තමයි. 즉석에서 판매도 이루어집니다. 갓 잡은 싱싱한 생선을 싸게 사려는 이들이 찾아온다는군요. අතේ බරට තමයි දෙන්නේ. අතේ බරට දෙනවා මෙයාට. හැමදාම අර කිරණ හින්දා එක පුරුදුයි. කිලෝ 2ක්. 저렴한 가격에 넉넉한 인심까지 더해 판매를 한답니다. එතන ලංචෙන් වලට ලාභයි. දැන් මේක වෙලෙන්දෙක් අරගෙන ගිහිල්ලා අපිට විකුණක් දියක් තව ගාණක් තියන්නේ විකුණන්නේ. එතෙන්ට කෙලින්ම ගද්දි අපිට මේ අඩුවට ගන්න පුළුවන්.
조업이 끝나고 나면 생선 손질에 들어갑니다. 내장을 제거한 후 세척까지 끝낸 생선에 소금을 뿌려 염장을 해주는데요. 이렇게 손질을 한 후 말리면 오래 보관하고 먹을 수 있는 건조 생선이 된답니다. 스리랑카에서 건조 생선은 사랑받는 식재료 중에 하나로 꼽히죠. පැය දෙකක් පමණ තමයි යන්නේ. පැය දෙකෙන් සම්පූර්ණ කරවෙන්න වේලෙනවා. එයින් පස්සේ අපිට මුදල් කරගන්න පුළුවන්. 파도와 맞서고 그물과 씨름하던 고단했던 하루를 정리하는 시간. 함께 일하고 먹고 자며 공동 생활을 하는 어부들. 잠자리에 들기 전 어부들이 한자리에 모였습니다. 20대부터 70대까지 다양한 나이대가 모여 생활하는 공동 막사. 오늘은 생활에 필요한 물품을 지급받는 날입니다. මේ වාඩි වැඩ කරන කට්ටියට මෙහෙන් තමයි දෙන්නේ. ඒ හින්දා අපි එළියට ගිහිල්ලා අරගන්නේ. 차를 마실 때 필요한 설탕과 비누, 치약 등 일상에서 필요한 물품들을 일주일에 한 번씩 지급을 하고 있답니다. 돈 대신 물건으로 나눠주는 이유가 있다는데요. ඒක මේක හේතුව. දැන් මෙයාලට සල්ලියම දුන්නොත් මෙයාලා ගෙනිල්ලා බොණ්ඩ බලනවා උදේට මට රැකියාවට සෙනඟ නැතු යනවා. ඒ නිසා සතිපතා බඩු ගෙනල්ලා දෙනවා අපි. එතකොට එයාලා පිට කොහෙවත් යවෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේක කරන්නේ. 어둠이 내려앉은 바닷가. 일과가 끝난 후에는 각자 숙소에서 휴식을 취하는데요. 밤이 되면 떨어져 지내는 가족 생각이 더 난답니다. ෆෝන් එකක් තමයි තියෙන්නේ. ෆෝන් එකෙන් ගෙදරට කෝල් එකක් අරගෙන කරන කොහොම නිදා ගන්නවා. හෙලෝ කෝ ළමයි දෙන්න. 전화로 가족을 향한 그리움을 달래는데요. පරිස්සමෙන් ඉන්න. ජෙස් පිටයි. ගොඩක් මතක් වෙනවා. ඉතින් දැන් ඇවිල්ලා ගොඩක් කාලෙ මෙතනට. 늘 베개 밑에 넣어두고 꺼내보는 사진 한 장. 가족이 그리울 때마다 들여다보곤 한다는군요. අහන්න ඕනේ මං කියනනේ. මේ ඉන්නේ මගේ ලොකු පුතා. මේ ෆොටෝ එක ගහලා තියෙන්නේ යාට අවුරුදු 3ේදී. අනිත් එක් දැන් මෙයාට අවුරුදු 9ක්. 가족의 생계를 위해 선택한 마델 어부 생활. 한두 달에 한 번 휴가 때만 가족을 만날 수 있는데요. 만날 때마다 훌쩍 자라있는 아이들을 볼 때면 안타깝기만 합니다. පොඩි මෙක්කෙනාව තමයි ඉතින් මතක් වෙන්නේ. චූටි පුතාව. එයා ටිකක් පොරතල්නේ පොඩි හින්දා. ඒ හින්දා එයාව තමයි ගොඩක් මතක් වෙන්නේ. 더 나은 미래와 가족의 행복을 위해 선택한 일. 맨몸으로 파도를 맞으며 어부로 한평생을 살아간 아버지처럼 자신 역시 그렇게 살아가리라 생각합니다. දැන් මො නිදාගත්තොත් මට හීනෙන් හරි මෙයාලා පෙනේ. තව ටිකක් වෙලා ගිහලා නිදාගත්තොත් හීනේ කොච්චර දිග වෙයිද දන්නේ නැහැ. 가족을 향한 그리움은 잠시 접어두고 다가올 내일을 위해 잠을 청해 봅니다. 아직 해도 뜨지 않은 이른 새벽. 마델어부의 하루는 조금 일찍 시작됩니다. 잠에서 깨고 난 후 가장 먼저 하는 일은 바로 차를 마시는 건데요. ඒ කියන්නේ මේක බීලා පුරුදු වෙලා තියෙන්නේ. ඒ හින්දා බොන්න නැතුව ගියාමත් අමාරුයි. බීලාම යන්න ඕන. 따뜻한 홍차로 시작하는 하루. 그런데 차를 마실 때 함께 곁들여 먹는 것이 있습니다. 손바닥에 두고 핥아먹는 하얀 가루인데요. 바로
설탕입니다. ඒ කියන්නේ මම සීනි දාලා බොන්නේ. මෙහෙම තමයි පුරුදු වෙලා තියෙන්නේ. මේක අර මෙහෙම බොද්දි කහට දැනෙනවා වැඩි. සීනි දාලා බොද්දි පැණි රහ විතරනේ. 한 주가 시작되는 월요일 꼭 거쳐야 하는 의식이 있는데요. ගින්දර පොඩ්ඩක් දෙන්නකො. පොල්කටු පුච්චන්න තමයි දාන්නේ. සවුන්දා සතියේ පළවෙනි දවසනේ. එදාට අපි කොහොමද ටක් ගාලා එක්කෝ මණ්ඩාන්නේ නැත්තම් මං හරි පොල්කටුව පුච්චනවා. 스리랑카에서 코코넛은 생명의 나무라 불리는데요. 풍요와 행운을 기원하며 코코넛 껍질을 태운 연기를 쐰다고 합니다. සාම්බ්‍රාණ්ඩි දුම් අල්ලන. අල්ලන්නේ අර අපි සාමාන්‍ය එක විශ්වාසයකින් අර ගිහිල්ලා අපේ රස්සා කරන ආම්පන්නේට අපි අල්ල ගන්නවා අපේ දෙවියන්ව සිහි කරලා අල්ල ගන්නවා. ඉතින් අපිට රැකියාව ලබා දෙන්න කියලා තමයි කරන්නේ. 새로운 한 주가 시작되는 날 안전하게 더 많은 물고기를 낚을 수 있도록 기원하는 마델의 어부들입니다. 결과를 예측할 수 없는 바다 풍어의 행운을 얻을 수 있기를 바라봅니다. වැලි ගැස්සෙන්න දන්නේ නැතු. 의식이 끝난 후 첫 조업을 위해 모터에 시동을 거는데요. 뭔가 문제가 있는 걸까요? 좀처럼 시동이 걸리질 않습니다. කියන්නේ මේක එන්ජින් එක පරණයි ටිකක්. ඉතින් ප්ලග් බෑපුවමත් ස්ටාර්ට් කරන්න ටිකක් අමාරුයි. මොකද ඒ තරම් අපිට මේ කියන්නේ මුදලක් නැහැ වීදම් කරලා හරියට හදාගන්න. 몇 번의 시도 끝에 가까스로 시동이 걸린 모터. 투망을 위해 바다로 배를 옮깁니다. 며칠 동안 흐렸던 날씨가 맑게 개었습니다. අද තියෙන වාතාවරණය ටිකක් හොඳයි. හොඳයි. ඉතින් මාළු ලැබෙයිද කියන එක තමයි කියන්න බැරි. 그 어떤 것도 장담할 수 없는 바다. 그렇기에 20명이 넘는 어부들을 통솔하는 작업반장의 책임이 무거울 수밖에는 없는데요. මගේ වගකීම තමයි මම මෙතන දැන් මේ පඩි නඩි වලටයි කැම්බීම් වලටයි මගේ තියෙන උපරිම සත්‍ය යොදලා මම මේකට මොන හරි දෙයක් කරලා දෙන්න ඕන. 그물의 양쪽 끝을 육지로 가져간 사이 작업반장 주드 씨가 배 위에서 상황을 통솔하기로 했습니다. 중심이 될 위치까지 배로 이동을 하는데요. 고기를 몰아 넣을 수 있도록 그물을 펴주는 작업을 해줍니다. 그 사이 그물망 안으로 고깃대가 모여들기 시작합니다. ඕක මෙහාට දාගන්න. මෙහාට දාගන්න. දැන් හරහට කරන්න එපා. දැන් මේ මන්ද ඇදිලා වැඩි. දැන් මේක ඇදිලා වැඩි මේ. මෙහෙම කරපුවම මේ මෙහා පැත්තේ කට්ටිය දැනගන්නවා මං කියන්නේ හිමීට අදින්න කියනවා. මේක ඇදිලා මදි මේ. දැන් මේ මෙතන තමයි ප්‍රධාන තැන. දැන් මේ මන්ද වැඩියෙන් ඇදිලා මේක මෙහෙන් ගියා කිව්වොත් අර පොඩි හාල්මත් පොඩි එකක් මේ දැලින් සිංගල යන්න බලනවා. 신호가 떨어지면 힘껏 그물을 당길 시간. 무게 중심을 뒤로 향하게 하고 그물을 끌어올리기 시작합니다. 무엇이 숨겨져 있을지 모를 거대한 바다를 끌어당기는 어부들. 힘들수록 구호를 외치고 노래를 부르며 그물을 끌어올리는데요. 조업 전 의식 덕분이었을까요? 그물이 가득 찼습니다.
පොඩ්ඩක් ඉතින් හිතට පොඩි සහනයක් තියෙනවා පොඩි. නිකන් නෙමෙයිනේ ගොඩ උනේ. ගොඩාක් අවු වෙද්දි අවු වෙනවා අපිට වැඩ කරන්න බැරි තරමට අවු වෙනවා. කිලෝ 3-4000 5000 එහෙම අවු වෙනවා. 7-8000 එහෙම අවු වෙනවා. 1시간의 작업 끝에 풍성한 물고기를 얻었습니다. 한 주를 기분 좋게 시작할 수 있게 됐습니다. 그날 오후 작업을 마무리한 사지 씨가 짐을 싸고 있는데요. අද යනවා මං අද ගිහිල්ලා ආය දවසකට දෙකට පස්සේ ආයෙනවා. 기다리고 기다리던 한 달 만에 휴가 날이 찾아왔습니다. ගිහිල්ලා එන්නද? ඔයා යන්න දෙන්නේ. 일단 ලබන සතියේ ගිහින් එන්න ඕන. 오랜만에 가족을 만나러 가는 조카에게 그간 일해온 급여를 챙겨주는데요. 고생한 만큼 두둑하게 봉투를 채웠습니다. 휴가를 가는 어부에게 급여 말고도 꼭 챙겨주는 것이 있는데요. මොකද මෙච්ච ලොකු 가족들에게 가져다줄 말린 생선입니다. තුරිය. ඇසිගෙන මාසයක් විතර ගියා. හැම කියන්නේ මාදලේ ඉඳලා ගණන් බලන් යන අයට සේරමල්ලට මේ වගේ දෙනවා කරෝලා. දැන් මෙයාට එච්චර කරෝලා දෙන්න තිබුණේ නැහැ. නැති ඉන්න තමයි අර කරෝලා ಜಾති දෙකක් දුන්නේ. දැන් ගොඩක් තිබුණා නම් හැම වර්ගෙම ටික ටික දෙනවා. මම යන්න මහත්තයා. 말린 생선까지 챙겨들고 길을 나섭니다. 집으로 가기 위해선 칼피티아 도심으로 나가야 합니다. 마델 조업을 하는 해변에서 도보로 1시간 거리에 있는 상가 거리. 오랜만에 만날 가족들을 위해서 쇼핑을 나섰는데요. පොඩි අයට සෙල්ලම් බොට්ටියක් මහර අරගෙන තමයි ආවේ. අද ගෙදර යන්න නිවාඩුවට. ඉතින් යන්නේගේ මහර අරන් යන්නකෝ. 두 아들을 위한 선물은 장난감. 늘 아빠와 떨어져 지내는 아이들에게 조금이나마 미안한 마음을 전하고 싶습니다. මේ කිය. 길을 걷다 이번엔 꽃을 파는 노점 앞에서 걸음을 멈췄습니다. 고운 꽃을 피운 화분을 고르는데요. නෝනට. දැන් ළමයින්ට බහර ගියද නෝනට මොන හරි මේක කියන්න බෑ. ඒ ඉන්න ගත්තා ඉතින්. 아내와 아이들의 선물까지 고르고 나서야 길을 재촉합니다. 가족들이 살고 있는 마을까지는 버스로 1시간 반 거리. 장난감 선물을 받고 좋아할 아이들 생각에 즐거워집니다. බබාලා ගොඩක් ආසයි මේකට. මේක හැබැයි ගෙනත් දීපුවා ඉක්මනට කඩා ගන්නවා. එක දවසක්වත් ෂුවර් කරනවා. 가족과 떨어져 마델 일을 한 지 이제 6개월. 그동안 고향에서 농부로 일을 해왔다는데요. 하지만 일거리가 없어 쉬는 날이 더 많았답니다. 1시간 반을 달려 도착한 마을. 칼피티아 내륙 지방에 위치한 농촌 마을입니다. මේක තමයි මගේ ගම. මේ සාමාන්‍යයෙන් තියෙන්නේ ගොවිතැන් වැඩ තමයි. මේ වැස්සත් එක්ක ගොවිතැන් වැඩත් වැඩි නෑ. ඒ හින්දා ඉතින් මාදලට ගිහිල්ලා ජොබ් එකක් කරන්න ඒකයි මාදලේ. 한 달 만에 돌아온 집. 마음이 설렙니다. 그 사이 훌쩍 자란 큰아들이 아빠를 반깁니다. 아내와 두 아들, 그리고 어머니까지 그리웠던 가족과 인사를 나누는데요. හොඳයි. ඒකට බය වෙන්න එපා. 고심해서 고른 선물을 전해줍니다. තියාන නලගෙන මල් දෙකක් තිබ්බා ඉතින්.
බස් එකේ දෙකක් කල්ලා ගියා. කඩලා ගියා? ඕර. අයියෝ. මේක නම් චුට්ටක් හරි බේරිලා තියෙනවා මේක හොඳටම. 집 안으로 들어서자 말린 생선부터 꺼내 보입니다. නෑනේ මේක එනකම්ම තියන කන්න. උතුමාට මං අල්ලපේක. 그런데 아내는 뭔가 서운한 것이 있는 모양인데요. කියලා ඉල්ලගන්න. ආවට ඉතින් මට උන් එකක් දුන්නේ නේ ළමයි ඔයාලට මට උන් එකක් දුන්නේ ගොඩක් සතුටුයි ඉතින් පුතා ගොඩක් කාලෙ හින් දැක්කේ ඒ හින්දා ඔව් එතනයි මේ මෙතන 인사가 끝나자마자 아내는 남편에게 할 말이 많습니다. මෙතන මේසෙ ඔක්කොම ඔව් දැන් මේ මෙතන මේ වතුර පැනලා තියෙන්නේ මේ තෙමිලා තියෙන්නේ. 수리가 필요한 집안 곳곳을 보여주는데요. අද වැස්සනේ ඉතින් වැස්සට ඔක්කොම තෙමුණා. තෙමිලා මේ ඔක්කොම පිරලා තියෙන. දැන් ගෙදර ආවනේ ආවගම ඔක්කොම ටික කිව්වා. මේක කොහොමත් මම දන්නවා මේ දේ අනිවාර්යෙන් වෙනවා කියලා. ඒ කියන්නේ වැඩ ගොඩාක් වෙන්නලා නිදහසක් නෑ යනකම්. 어머니와 어린 아이들을 돌보다 보니 집안 수리가 필요한 곳은 방치할 수밖에는 없었다는 아내. 그 마음을 알기에 가족을 위해 집안 곳곳을 살피고 수리를 합니다. එකක් තියෙනවද? එකක් දෙන්න ගමු. 떨어져 지내는 가족에게 더 미안한 마음이 드는데요. තාම ඉතින් හිතනවා එයාලා ඉතින් මේ මං ගිය දා ඉඳලා ඉතින් ගොඩක් දුක් විඳලා තියෙනවා. නැත්තම් එයාලා ආයේ මං ගිහිල්නකම් ආයේ දුකම විඳින්න බෑ. කියමු වෙන්න එන්න. තාත්තා කියන්නේ ඉතින් හරි හරි වාගේ කොහොනේ? කොයි පැත්තකට වෙලා සින්දුවක් කියන 아이들은 모처럼 만난 아빠와 보내는 시간이 그저 즐겁기만 합니다. 가족을 위해서 떨어져 지내야 한다는 것은 알지만 아내는 걱정이 많습니다. මාදල් රස්සාව හොඳයි ඉතින් රස්සාව කරලා ඒ උනාට අර එයා මණ්ඩාඩියට පුරුදු වෙනවා වතුරේ ඉන්නවා බෝට්ටුවේ යනවා කියද්දි ඉතින් චුට්ටක් බයයි ඒ උනාට යාර පීනන්න දන්නවා ඒ උනාට ඉතින් මට බයයිනේ ගෙදරින් ගිය වෙලේ ඉඳලා ආයෙ එනකන් කෝල් එකක් දෙනකන් ඉතින් බලාගෙන තමයි ඉන්නේ 집밥이 그리웠을 남편을 위해 서둘러 저녁 준비를 하는데요. මහත්තයා ගොඩ දවසකින් ආවේ. ඉතින් ඒ හින්දා මේ එයා ගොඩක් ආසයි රොටි කන්න. ඒ හින්දා මම එයාට කන රොටි ටිකක් හදනවා. 조금이라도 더 맛있는 것을 먹이고 싶은 어머니의 마음도 바빠집니다. 남편이 세상을 떠난 후 의지하던 아들도 자주 볼 수 없다 보니 짧은 휴가가 더 반갑고 아쉬운데요. 오랜만에 맛보는 평범한 일상이 행복하기만 합니다. ගොඩක් කාලට පස්සේ ආවේ ඉතින් ආසාවෙන් තමයි ඉන්නේ. ඔයාලට උත් කන්න බැහැ. 모처럼 둘러앉아 함께하는 저녁 식사. 가족과 함께하는 이 순간이 소중하기만 합니다. ගිහිල්ලා එන්න. පරිස්සම් ගිහින් ගිහින් යන්නේ අද්දී ඉතින් දුකයි තමයි දැන් රස්සාවට යන්නේ ඉතින් ආයෙත් අර අපිට බයන්නේ විදිහට ඒ තැනකම තමයි යන්නේ 또 한 달을 기다려야 가족을 만날 수 있습니다. ගොඩාක්ම වාඩියේ නිතරම රැඳිලා ඉන්නකොට තමයි මට වැඩ ටික ඉගෙන ගන්න කරන්න පහසු වෙන්නේ. කියන්නේ හැමදේම මගේ තොර ඇහැට වැටෙනවනේ හැමදේම මම දකිනවනේ. ගෙදර යන්න ඉන්න තියාගත්තොත් ඒකත් කරදරයි. කරදරයි වගේම විතර රස්සාව මට ඉගෙන ගන්න ගොඩක් දේවල් අතපසු වෙනවා. 칼피티아의 서쪽 바다. 그곳에는 온몸으로 거센 파도와 맞서 고기를 낚는 어부들이 있습니다. පරම්පරාව ඉස්සරහට ගෙනියන්න. ඒ කියන්නේ මම දැන් මේක හිමීට මේ වැඩ කරන්න ගත්තොත් මට ඉක්මනට මේක පුරුදු වෙන්න බෑ.
ඉතින් මං ඉක්මනට පුරුදු වුණොත් මට ඉක්මනට මණ්ඩාඩි වගේ මේ හැමදේම ඉගෙන ගන්න පුළුවන්. 바다에 희망을 걸고 전통을 이어가는 마델 어부들. අපිට පොඩ්ඩක් ලැබුණා කියලා අපි හිත අදහිනවත් කරගන්නේ නැහැ. ඒක අපිට ලැබෙයි කියලා අපිට බලාපොරොත්තුවක් තියෙනවා. මේ මූදේ දැන් අද මාළු නැතුව ගියාට හෙට අපිට මාළු වෙයි කියලා අදහසක් තියෙනවා. මොකද කොයි වෙලාවෙ දෙයිද කියලා අපි දන්නේ නැහැ ඒක.